උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණිය. ඒකට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරමින් අපි මේ ඉන්නේ. අන්න අපි MCQ බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න සාකච්ඡා කරමින් හිටියේ. අන්න අද බලමු එතනින් ඉදිරියට තව මොනවද අපිට මේ පාඩමෙන් දෙන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්න කී. ගන්න 21 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න දීලා තියෙන අපි ප්‍රවේණිය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය තෝරන්න කියලායි කියන්නේ. මොකද්ද අපි ප්‍රවේණිය කියලා කියන්නේ? ඔය එපිජෙනටික්ස් කියලා කියන්නේ. බලන්න. අන්න. අපි ප්‍රවේණිය ජීවියෙකුගේ DNA අණුපිළිවෙල හෝ ප්‍රවේණික කේතයේ හැර වෙනස් සාධකයක්. දැන් අපි ඉගෙන ගත්ත කාරණයට වඩා මේක වෙනස්. මොකද්ද වෙනස? දැන් අපි ප්‍රවේණිය කියලා කියද්දී අපි ප්‍රවේණිය ගැත්තේ කතා කරන්නේ මේ ඥාන මගින් තමයි ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන්නේ. ඥානයේ කැලීල යුගලක් දකින්න පුළුවන් වෙනවා. නමුත් අපි ප්‍රවේණියේදී කියන්නේ මෙන්න මේ ඥානයක් හැර වෙනස් සාධකයක් මගින් ප්‍රවේණි දර්ශයට බලපෑම් ඇති කරනවා නම් අන්න ඒක අපි හඳුන්වනවා මොකක් කියලාද? අන්න අපි ප්‍රවේණියක් ලෙස හඳුන්වනවා. ජීවියෙකුගේ DNA අණුපිළිවෙල හෝ ප්‍රවේණික කේතයේ හැර වෙනස් සාධකයක් මගින් රූපානුදර්ශයක යම් ලක්ෂණයක් පාලනය කරන ආකාරය අධ්‍යයනය කිරීම තමයි අපි කියන්නේ අපි ප්‍රවේණික කේතයේ හෝ අන්න DNA අණුපිළිවෙල හැර වෙනස් සාධකයක්. පැහැදිලිද? මේකෙදි මොකද වෙන්නේ? මේ රූපානුදර්ශය වෙනස් වෙනවා. හැබැයි ප්‍රවේණි දර්ශය වෙනස් වෙන්නේ නැහැ. හරිනේ මේ DNA අණුපිළිවෙල හෝ ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් අන්න රූපානුදර්ශය වෙනස් කරනවා නම් අපි ඕකට කියනවා අපි ප්‍රවේණිය කියලා. ඒතර ඔබෙන් විභාගයේ දැහුවොත් අපි ප්‍රවේණිය අණු කුමක්ද කියලා ඔබ කියන්න DNA වල අන්න භස්මාණුපිළිවෙල එහෙම කියන්න පුළුවන්. හෝ ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් රූපානුදර්ශයක් තීරණය කිරී. ඒ කියන්නේ මෙහිදී ප්‍රවේණි දර්ශය වෙනස් වීමකට ලක් නොවි රූපානුදර්ශය වෙනස් වීමට ලක් වෙනවා දකින්න පුළුවන්. මේකෙදි බොහෝ වෙලාවට අපිට හම්බ වෙන එකක් තමයි මෙන්න මේ DNA වලට මෙතිල් කාණ්ඩයක් එකතු වීම. අපි කියනවා මෙතිල්කරණය. එහෙමත් නැත්නම් මේ මීතයිල් කාණ්ඩයක් මේ CH3 නේ මීතයිල් කාණ්ඩයක්. මෙතිල් කාණ්ඩයක් ඉවත් වීම නැත්නම් මෙතිල් හරණය. DNA අණුපිළිවෙල නියුක්ලියෝටයිඩ විකරණය වීම සිද්ධ වෙනවා. පැහැදිලිද? DNA වල මෙතිල්කරණයේදී බොහෝ විට මෙතිල් කාණ්ඩය සයිටෝසින් කියන භස්මය සයි වෙනවා දකින්න පුළුවන්. උඩ සයිටෝසින් මෙතෙන්ට එකතු වීම තමයි මේ ක්‍රියාවලියට හේතු වෙන්නේ. මෙලෙස සමහර ජානවලට මෙතිල් කාණ්ඩ සවිවීම එම ජානයේ ක්‍රියාත්මක වීම නැවතීම අපි කියනවා මේ ස්විචින් ඕෆ් වෙනවා. ජානය සක්‍රිය වෙන එක නතර වෙනවා මීතයිල් කාණ්ඩයක් එකතු වෙනවා. සමහර අවස්ථාවලදී මෙතිල් කාණ්ඩයක් සම්බන්ධ වීම ඒ ජානයේ ප්‍රකාශ වීම වැඩි වීමට ස්විච් ඕන් වෙනවා. පැහැදිලිද? එතකොට මෙතිල් කාණ්ඩයක් සමහර වෙලාවට සම්බන්ධ වුණොත් ජානයේ ප්‍රකාශ වීම නතර වෙනවා. සමහර වෙලාවට මෙතිල් කාණ්ඩයක් සම්බන්ධ වුණොත් ජානය සක්‍රිය වෙනවා. ඒක නෙවෙයි කියන්නේ. එතකොට මෙන්න මේ ජානයේ කන්න අපිට දකින්න හම්බ වෙනවා මේ ප්‍රමෝටර් එකක් තියෙනවා. ඒකේ විශේෂ භස්මාණුපිළිවෙලක් සහිත කලාපයක් තියෙනවා. ඒ තැනට තමයි මෙතිල් කාණ්ඩය මක්කෙන්නේද? බැඳීම සිද්ධ වෙන්නේ. එකකින් mRNA අණුවක් පිටපත් වෙනවා. දැන් උතන පුංචි කාරණාවක් තියෙනවා අපිට පැහැදිලි කරගන්න. මම ඒකත් පැහැදිලි කිරීම කරන්න. මේ නිදා ප්‍රවේණි දර්ශය තිබියදී අදාළ රූපානුදර්ශය ඇති නොවේ. අන්න මේ බලන්න. මොකද්ද මේ කියන්නේ? ප්‍රතිලේඛනයක් වෙනවා. ප්‍රෝටීන් සංශ්ලේෂණයේ පියවර දෙකක් තියෙනවා. ප්‍රතිලේඛනය හා පරිවර්තනය. DNA වලින් mRNA අණුවක් හදන එක තමයි අපි කියන්නේ ප්‍රතිලේඛනය කියලා. mRNA රයිබෝසෝම මතදී පොලිපෙප්ටයිඩයක් බවට පත් වෙන එක තමයි අපි කියන්නේ පරිවර්තනය කියලා. එනවා ප්‍රතිලේඛන ක්‍රියාවලියේදී මේ බලන්න අන්න අපිට හම්බ වෙන
අන්න ලස්සන වචනයක් තියෙන උපරෝණයක් ගන්න. මොකක්ද එක්ක ඔය වචන සම්බන්ධයි. මොකද උපරෝණයක් කියලා කියන්නේ? ඥාන සමූහයක් උපරෝණයක් කියලා කියන්නේ. මේ උපරෝණයක ව්‍යුහමය ඥාන ටිකක් තියෙනවා. ව්‍යුහමය ඥාන ටිකක් තියෙනවා. මම ඒව අරන් තියෙනවා A B C D E කියලා. මේකේ පාලක ප්‍රදේශයක් තියෙනවා, ඔපරේටර් එකක් තියෙනවා. ප්‍රාරම්භක ප්‍රදේශයක් තියෙනවා, ප්‍රොමෝටර් එකක් තියෙනවා. එතකොට මේ උපරෝණ පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙන දරුවනේ අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජන DNA තාක්ෂණය යටතේ. හැබැයි මෙතනදිත් අපිට අර මේ වචනය ආවනේ ප්‍රොමෝටර්. මෙන්න මෙතෙන්ට තමයි මම කියන්නේද අන්න සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ මෙතිල් කාණ්ඩය. පැහැදිලි අන්න. මෙතනින් තමයි මෙතිල් කාණ්ඩයක් සම්බන්ධ වීම හෝ ඉවත් වීම සිද්ධ වෙන්නේ. මෙතිල්කරණය හෝ මෙතිල් හරණය සිද්ධ වෙන්නේ මේක. එතකොට ඒකයි මම මේක අරගෙන ඔයගොල්ලන්ට පෙන්වුවේ උපරෝණ කියලා කියන්නේ ඥාන සමූහයක්. ඒකේ ව්‍යුහමය ඥාන තියෙනවා. පාලක ප්‍රදේශයක් තියෙනවා. ප්‍රාරම්භක ප්‍රදේශයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොමෝටර් එකක් හා ඔපරේටර් එකක් එක්ක ව්‍යුහමය ඥාන සමූහයක් තියෙනවා නම් අන්න අපි ඒකට කියනවා මොකක් කියලාද? උපරෝණ එකක් කියලා කියනවා. ඒ වචනේ තමයි අපි අර පාවිච්චි කරේ මේ. අන්න ඔයගොල්ලන්ට මෙන්න මෙතනදී අපිට හම්බුනේ මේ සමහර ඥානවල ඥානයක් ආරම්භ කරන ස්ථානයේ ප්‍රොමෝටර් ලෙස හඳුන්වන විශේෂ භස්ම අනුපිළිවෙලක් සහිත කලාපයක් දකින්න පුළුවන්. සමහර ඥානවල එම ස්ථානයට මෙතිල් කාණ්ඩයක් බැඳුණු විට ප්‍රතිලේඛනය මගින් mRNA අණුවක් පිටපත් වීම වැළකෙන. mRNA හැදෙන එක මක් වෙනවද? ආන්න වළකිනවා. එතකොට අදාළ ප්‍රෝටීනය සංශ්ලේෂණය වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රවේණි දර්ශයේ තිබියදී අදාළ රූපාණු දර්ශය ඇති නොවේ. ප්‍රවේණි දර්ශයේ තියෙනවා. හැබැයි මොකක්ද එළියට එන්නේ නැත්තේ? රූපාණු දර්ශය එන්නේ නැහැ. මොකද හේතුව? අදාළ ප්‍රෝටීනය හැදෙන්නේ නැති නිසා. පැහැදිලිද? අන්න. එතකොට ඔන්න ඔය අපිප්‍රවේණිය මේ අපිප්‍රවේණික බලපෑම නිසා පිළිකාවලට මඟ පාදන නුසුදුසු ඥාන සක්‍රිය වෙන්න පුළුවන්. ඒක තමයි මේ අපිප්‍රවේණියේ තියෙන ගැටලුව. මොකද්ද වෙන්න පුළුවන්? අන්න මේ අපිප්‍රවේණියේ හේතු කොටගෙන මක් වෙන්න පුළුවන්ද? පිළිකා සඳහා හේතු වන සමහර ඥාන සක්‍රිය වෙන්න පුළුවන්. ඊට අමතරව අපිට හම්බ වෙන අපිප්‍රවේණික ආබාධයක් තමයි මේ ස්කිසොෆීනියා කියලා කියන්නේ. හීනෝන්මාදය නැත්නම් බීනෝන්මාදය කියලාත් කියනවා. පැහැදිලි? අන්න බ්‍රෝකන් මයින්ඩ් කියලා කියන්නේ. අන්න මොනවද වෙන්නේ? අන්න ස්කිසොෆීනියා නැත්නම් බීනෝන්මාදය නැත්නම් හීනෝන්මාදය කියලාත් ඔය රෝගය අපි හඳුන්වනවා. ඕක රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ තමයි හැමතිස්සෙම මේ හැම දෙයක් දිහාම සැකයෙන් බලන එක. කවුරු හරි මට කරදරයක් කරයි. අන්න එහෙම නැත්නම් මට හිංසනයකට ලක් කරයි. කවුරු හරි දිහා බලන්නේ හැමතිස්සෙම අන්න සැකයෙන් බලන්නේ මෙයා මේ මොනවා හරි කරයිද දන්නේ මට. මෙයා අන්න හොරෙක්ද දන්නේ අන්න එහෙම කියලානේ. මට මෙයා මොකක් හරි ආයුධයකින් පහර දෙයිද දන්නේ නැහැ. එහෙම සැකයෙන් බලන්නේ අන්න මේ රෝග තත්ත්වය. ඒතර විද්‍යාඥයෝ දැක්කා සමනිබුල්ලු අපි දන්න ඕනේ ඩෙන්ටිකල් ට්වින්ස්ලා. ඒතර සමනිබුල් දරුවන්ගේ DNA සර්ව සමයි. හරියට මේ වගේම. අන්න. ඒතර මේ DNA පිටපත් දෙක මගේ මේ අතේ ඇඟිලි පහ මේ අතේ ඇඟිලි පහ සමානයි යනවා. ඒතර මේ එක නියුන් දරුවෙක්ගේ DNA සැකැස්ම මේ අනිත් එක. ඒ දෙක සර්ව සමයි. එහෙනම් මේගොල්ලන්ට තියෙන සර්ව සම ඥානති. හැබැයි විද්‍යාඥයෝ දැක්කා මේ සමනිබුල් දරුවන්ගේ එක දරුවෙකුට මේ කියන තත්ත්වයේ තියෙන ස්කිසොෆීනියා තියෙන. හැබැයි අනිත් දරුවට ඒක නැහැ. දෙන්නගේ ඥාන සමානයි නම් ඒක ඥාන වලින් ඇති කරන රෝග තත්ත්වයක් නම් දෙන්නටම තියෙනවා. එහෙනම් මොකද්ද විද්‍යාඥයෝ තීරණය කරා මෙන්න මේ ස්කිසොෆීනියා කියන එක අන්න අපිප්‍රවේණිය මගින් ඇති කරන රෝගයක් කියලා. අන්න බලන්න. ස්කිසොෆීනියා අපිප්‍රවේණික ආබාධයකි. මෙය ප්‍රවේණික දෝෂ හේතුවෙන් ඇතිවන මානසික ආබාධයකි. සමහර සමනිබුල් දරුවන්ගෙන් එක් දරුවෙකු පමණක් බීනෝන්මාදයෙන් පෙළීම සිදුවන අතර අනෙක් දරුවා
නිරෝගීව සිටිනු බව අධ්‍යයනය කර ඇත. නමුත් දෙදෙනාගේම DNA වල භස්මානු පිළිවල සර්ව සමවීමි. දෙන්නගේම DNA වල භස්මානු පිළිවල සර්ව සමය. එහෙනම් දෙන්නටම තියෙන්න එපා. ඒක සාමාන්‍ය ප්‍රවේණික රෝගයක් නම්. මේ නිසා මෙම වෙනස් ප්‍රකාශනයට හේතු වන්නේ අපි ප්‍රවේණික ලක්ෂණ බව අධ්‍යයනය කර ඇත. ඔන්න අපි ප්‍රවේණිය පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙන මූලික සිද්ධාන්ත ටික. ඔන්න ඕකෙන් ප්‍රශ්නය අහලා තියෙන්නේ. එහෙනම් එන්න ප්‍රශ්නෙට. අපි ප්‍රවේණිය සම්බන්ධ සත්‍ය ප්‍රකාශය තෝරා. අපි ප්‍රවේණික ආවේනිය පරිසරයෙන් ලැබෙන විවිධ බාහිර උත්තේජනය නිසා අප්‍රතිවර්ත විය හැක. පැහැදිලිද? අපි එහෙම එකක් සාකච්ඡා කරන්නේ නැහැ. පැහැදිලිද? අපි ප්‍රවේණිය ප්‍රතිඵල වන්නේ ජනකයින්ගේ ආවේනිගත වන සංඥා මගින් පමණි. නෑ නේද? දෙමව්පියන්ගෙන් ආපු ලක්ෂණ වලින් විතරක් නෑ. වැරදි. වල්දර්ශ DNA මේ වයිල්ඩ් එක ඔරිජිනල් එක වල්දර්ශ DNA අනුක්‍රමණයකට මෙතිල් කාණ්ඩයක් එකතු වීම ඩිමෙතිල්කරණය. මෙතිල් කාණ්ඩයක් එකතු වීම අපි කියනවා මෙතිල්කරණය. ඉවත් වීම මෙතිල් හරණය. එහෙනම් මේක මෙහෙම එකක් අපි කියන්නේ නැහැ. ආවේනික කේතය මගින් පාලනය කරන නිශ්චිත ලක්ෂණයකට අදාළ නිශ්චිත රූපානුදර්ශ ඇතිවීම අපි ප්‍රවේණියේදී සිදුවේ. එහෙම නිශ්චිත රූපානුදර්ශ ඇති වෙනවද? නැහැ. රූපානුදර්ශය මක් කරනවද? වෙනස් වෙන. පැහැදිලිද? ප්‍රවේණික කේතයකට අදාළ රූපානුදර්ශයේ වෙනස් වීම සිද්ධ වෙනවා. ප්‍රවේණි දර්ශය වෙනස් නොවි රූපානුදර්ශය වෙනස් වෙන එකයි මේක ගන්න බෑ. ඇතැම් අපි ප්‍රවේණික බලපෑම් නිසා ප්‍රතිඵල වන නුසුදුසු ඥාන ප්‍රකාශන පිළිකාවලට මඟ පාදයි. අපි කිව්ව මොකක් කියලාද? මේ අපි ප්‍රවේණිය හේතු කොටගෙන සමහර ඥාන සක්‍රිය වෙලා පිළිකා ඇති කරන්න පුළුවන්. එහෙනම් නිවැරදි පිළිතුර 21 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර 5. නිවැරදි එක 5. පැහැදිලිද? ඔන්න අපි ප්‍රවේණිය පිළිබඳවයි අපි ඔය සාකච්ඡා කරේ. ඒතර ඒකෙන් අපිට ඕනෑම ප්‍රශ්නයක් අහුවොත් අන්න අපිට පිළිතුරු දෙන්න පුළුවන්කම තියෙනවා. යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. එතකොට ඕකත් එක්ක මතකයට දාගන්න අපි ප්‍රවේණිය මගින් ඇති වෙන්න පුළුවන් අන්න ප්‍රවේණික ආබාධයක් තමයි අර අපිට හම්බෙච්ච ස්කිසොෆීනියා කියලා කිය. පැහැදිලි? මේ අපි ප්‍රවේණික සංඥා සාධක දෙකක් බලපානවා. එකක් දෙමව්පියන්ගෙන් ලැබෙන ආවේනික සංඥා, අනිත් එක පරිසර සාධක වලින් පැන නගින සංඥා. ඒ කියන්නේ එක සාධකයකට විතරක් නෙමෙයි මේක ලඝු වෙන්නේ. අපි ප්‍රවේණියට හේතු වෙනවා මොනවාද? දෙමව්පියන්ගෙන් ලැබෙන ආවේනික සංඥාත් හේතු වෙනවා. ඊට අමතරව පරිසර සාධක වලින් පැන නගින සංඥා. පැහැදිලිද? මෙන්න අපිට හම්බෙන 22 වෙනි ප්‍රශ්නේ. AB රුධිර ඝන වර්ගීකරණයේදී එක් ඇලීලයකට සමයුග්මකයින් අතර AB රුධිර ඝන වර්ගීකරණයේදී එක් ඇලීලයකට සමයුග්මකයින් අතර මුහුමකින් ලැබෙන F1 ප්‍රජනිතයේ දෙදෙනෙකු අතර සිදුවන සංවාසය නිසා ප්‍රතිඵල වන F2 පරම්පරාවේ දක්නට ලැබෙන ජනක රුධිර ඝන අතර අනුපාතය කුමක්ද? අපෙන් කියන්නේ AB රුධිර ඝන වර්ගීකරණයේදී එක් ඇලීලයකට සමයුග්මකයින් අතර මුහුමකින් ලැබෙන AB රුධිර ඝන වර්ගීකරණයේදී එක් ඇලීලයකට සමයුග්මකයින් අතර අන්න මුහුමකින් ලැබෙන F1 ප්‍රජනිතයේ දෙදෙනෙකු අතර. ତර මුහුම්කරණය කළා මොකද්ද ගන්න හදන්නේ? F1 ගන්න හදන්නේ. F1 ගන්න හදන්නේ අන්න අරගත්තයින් පස්සේ ඒ F1 දෙන්නෙක් මුහුම්කරණය කරලා ඊට පස්සේ අපි කියනවා මොකක් කියලාද? අන්න F2 පරම්පරාව ගන්නු. F2 පරම්පරාවේ දක්නට ලැබෙන ජනක රුධිර ඝන අතර අනුපාතය මොකක්ද කියලා යහන්. ජනක රුධිර ඝන අතර අනුපාතය මොකක්ද කියලා යහන්. එතකොට ප්‍රශ්න ටිකක් තේරුම් ගන්න මොකක්ද කියලා. AB රුධිර ඝන වර්ගීකරණයක් කරලා තියෙන. පැහැදිලිද?
AB රුධිර ඝන වර්ගීකරණයේදී එක් ඇලීලයකට එක් ඇලීලයට සමයුග්මකයින් අතර එක් ඇලීලයට සමයුග්මකයින් අතර මුහුමකින් ලැබෙන F1 ප්‍රජනිතයේ දෙදෙනෙකු අතර මේ බලන්න AB රුධිර ඝන වර්ගීකරණයේදී එක් ඇලීලයකට සමයුග්මකයින් අතර එක් ඇලීලයකට සමයුග්මකයින් අතර මුහුමකින් ලැබෙන F1 ප්‍රජනිතයේ දෙදෙනෙකු අතර සිදුවන සංවාසය නිසා ප්‍රතිඵල වන F2 පරම්පරාවේ දක්නට ලැබෙන ජනක රුධිර ඝන අතර අනුපාතය කුමක්ද කියලා යහන්. එතකොට ප්‍රශ්නේ ටිකක් අන්න හොඳින් තේරුම් ගන්න අහන්නේ මොකක්ද කියලා. හින්දා ප්‍රශ්නේ කීපවතාවක් කියවලා තේරුම් ගන්න මොකක්ද ඔකට අපිට ගන්න පුළුවන් කිය. පැහැදිලිද? එතකොට අපි කරලා තියෙන AB රුධිර ඝන වර්ගීකරණයේදී එක් ඇලීලයකට සමයුග්මකයින්. එතකොට බලන්නකෝ එක් ඇලීලයකට සමයුග්මකයි මේ. එතකොට ඔන්න බලන්න රුධිර ඝන තීරණය කරන්නේ IA එමත් නැත්තම් IA සිම්පල් I මෙහෙම තිබුණොත් ඒ රුධිර ඝනය IB එමත් නැත්තම් IB සිම්පල් I තිබ්බොත් B රුධිර ඝනය IA IB තිබුණොත් AB රුධිර ඝනය සිම්පල් I දෙකක් තිබ්බොත් O රුධිර ඝනය. මේකනේ අපි දන්න විදිය. එතකොට ප්‍රශ්නේ අහන්නේ AB රුධිර ඝන වර්ගීකරණයේදී එක් ඇලීලයකට සමයුග්මකයින් අතර එක් ඇලීලයකට එක් ඇලීලයට සමයුග්මකයින් අතර එක් ඇලීලයට සමයුග්මකයින් අතර මුහුමකින් ලැබෙන F1 ප්‍රජනිතයේ එක් ඇලීලයට සමයුග්මකයින් මේ එක් ඇලීලයට සමයුග්මකයි මේ එක් ඇලීලයට සමයුග්මකයි. පැහැදිලි? එතකොට මෙයා සමයුග්මක නැහැනේ. එතකොට මේගොල්ල ගන්නත් බෑ මේගොල්ලත් නෑ මේ සමයුග්මකයි මේ එක් ඇලීලයට සමයුග්මකයි. මෙතන නිලීන සමයුග්මකයි මේ එක් ඇලීලයට සමයුග්මක අතර මුහුමකින් ලැබෙන F1 ප්‍රජනිතයේ දෙදෙනෙකු අතර සිදුවන සංවාසය නිසා ප්‍රතිඵල වන F2 පරම්පරාවේ දක්නට ලැබෙන රුධිර ඝන අතර අනුපාතය කුමක්ද? එතකොට අපි මුහුම්කරණය කරන්නේ කවුද කියලා ඉස්සෙල්ලා තීරණය කරන්න ඕන. අපි මුහුම්කරණය කරන්නේ මේගොල්ලන්ගෙන් කාවද? ප්‍රශ්න දීලා තියෙන විදිහත් එක්ක අන්න AB රුධිර ඝන වර්ගීකරණයේදී එක් ඇලීලයකට සමයුග්මකයින් අතර එක් ඇලීලයට සමයුග්මකයින් අතර මුහුමකින් ලැබෙන F1 ප්‍රජනිතයේ දෙදෙනෙකු අතර සිදුවන සංවාසයක ප්‍රතිඵල නිසා ඇතිවන F2 පරම්පරාවේ දක්නට ලැබෙන ජනක රුධිර ඝන අතර අනුපාතය. පැහැදිලි? එමනම් අපි මුහුම්කරණයක් කරලා බලමු. එතකොට මුහුම්කරණය කියන්නේ කාත් එක්කද? AB රුධිර ඝන වර්ගීකරණයේදී. එතකොට මේකෙදි මුහුම්කරණය කරන්න කියන්නේ ජනකයෝ දෙන්න මෙයා. AB රුධිර ඝනය මුහුම්කරණය කරන්න ඕන කාත් එක්කද? අන්න මේ සමයුග්මකයි. ඒ කියන්නේ O රුධිර ඝනයත් එක්ක
එතකොට මෙතනදී අපිට හම්බ වෙනවා කවුද? ඇලීල සැකැස්ම තමයි IA IB තියෙනවා. මේ පැත්තේ සිම්පල් I සිම්පල් I තියෙනවා. එතකොට ඔන්න අපි ගන්නවා ජන්මානු එකක් IA අනිත් එක IB මේ පැත්තේ සිම්පල් I. මෙයා මෙයත් එක්ක ගියා. අන්න අපිට හම්බ වෙනවා IA සිම්පල් I. මෙයා මෙයත් එක්ක ගියා IB සිම්පල් I. මේ තමයි අපිට හම්බ වෙන කවුද? F එක පරම්පරාව මේ අපිට හම්බ වෙයි. A රුධිර ගණයේ හම්බෙන තියෙන අයත් ඉන්නවා, B රුධිර ගණයේ තියෙන අයත් ඉන්නවා. දැන් කියන්නේ මක් කරන එකද? දැන් අපිට ගානේ කියනවා මේ අන්න AB රුධිර ගණ වර්ගීකරණයේදී එක් ඇලීලයකට සමයුග්මකයින් අතර මුහුමකින් ලැබෙන F1 ප්‍රජනිතයේ දෙදෙනෙකු අතර සිදුවන සංවාසයක. එහෙනම් F1 ගත්තා. F1 දෙන්නෙක් මුහුම්කරණය කරන්න කියලායි කියන්නේ. අපි මුහුම්කරණයක් කරමු මේ F1 මුහුම්කරණය කරනවා F1ත් එක්ක. මේ දෙන්න මුහුම්කරණය කරන්න කියයි. IA සිම්පල් I මුහුම්කරණය කරනවා IB සිම්පල් I එක්ක. අන්න එතකොට අපිට හම්බ වෙනවා ජන්මානු. ජන්මානුත් ලියලම ගම්මු. IA එකක් සිම්පල් I තවත් එකක්. මේ පැත්තේ IB සිම්පල් I. මෙන්න F2 පරම්පරාව අපිට හම්බ වෙනවා. මෙයා මෙයත් එක්ක ගියා IA IB ලැබෙනවා AB රුධිර ගණය. මෙයා මෙයත් එක්ක ගියා IA සිම්පල් I අපිට ලැබෙනවා අන්න A රුධිර ගණය. මෙයා මෙයත් එක්ක ගියා IB සිම්පල් I අපිට ලැබෙනවා B රුධිර ගණය. මෙයා මෙයත් එක්ක ගියා සිම්පල් I අපිට ලැබෙනවා O රුධිර ගණය. අන්න එතකොට අපෙන් අහන්නේ ප්‍රශ්නේ මේ බලන්න. මොකද්ද අපෙන් අහන්නේ? අපෙන් අහන්නේ F2 පරම්පරාවේ දක්නට ලැබෙන ජනක රුධිර ගණ අතර අනුපාතය. කො ජනකයෝ දෙන්න? ඉතින් ජනකයෝ දෙන්න තමයි මේ දෙන්නම. AB O AB හා O. එතකොට ජනක රුධිර ගණ අතර අනුපාතය මේ AB O කීයක්ද හම්බෙන්නේ? එකට මේ ඔක්කොම එකට එකයි. එතකොට අනුපාත ගත්තොත් එකට එක එතකොට මොකක්ද අනුපාතය? මේ ඕනම එක්කෙනෙක් අතර අනුපාතයකට එකයි. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? මෙන්න අපිට හම්බ වෙනවා මේ ප්‍රශ්නේ හරියට කියව ගන්න වැඩි. එතකොට ජනක රුධිර ගණ අතර අනුපාතය අන්න අපිට එනවා කීයයි කියලාද? එකට එකයි කියලා. පැහැදිලිද? ඔන්න 22 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරේ. ගන්න. අපි යනවා 22කින් 23 වෙනි ප්‍රශ්නෙට. කහ බීජ දරන උස ශාක දෙකක් මුහුන් කළ විට ප්‍රජනිතයේ 75ක් ප්‍රජනිතය කියලා කියන්නේ ලැබෙන දරුවෝ 75ක් කහ බීජ දරන උස ශාක විය. ඉතිරි 25 කහ බීජ දරන මිටි ශාක විය. අපෙන් අහන්නේ දෙමව්පියන්ගේ ජනකයින්ගේ ප්‍රවේණි දර්ශ මොනවද කිය. එතකොට දීලා තියෙනවා වර්ණය ගන්නලු y උස සඳහා ගන්නලු t. එතකොට අපි බලමු
මේ පිළිතුරු පහෙන් කොයි එකද නිවැරදි කියලා. ඒතර අපිට දීලා තියෙන්නේ කහ බීජ දරන උස ශාක දෙකක් මුහුන් කළ විට. ඒතර මේ බලන්නකෝ උස කහ. මේ මිටි කහනේ. නම් මෙයා ගැලපෙන්නේ නැහැ අපිට. එයා මිටි කහ. එහෙනම් අන පළවෙනි පිළිතුර අපිට ගන්න බෑ. ඊට පස්සේ දෙවෙනි එකට එන්නකෝ. capital T simple T capital Y capital Y. අනේ එතකොට ඔන්න ලියලා බලනවා මේ capital T simple T capital Y capital Y අනිත් එක්කෙන capital T capital T capital Y capital Y. එතකොට මේ පැත්තේ ජන්මානු දෙකක් හැදෙනවා capital T capital Y එකක්. අනිත් එක simple T capital Y එකක්. මේ පැත්තේ එකයි හම්බෙන්නේ. එතකොට දරුවෝ කී දෙනාද හම්බෙන්නේ? මෙයා මෙයාත් එක්ක ගියා එක දරුවයි. මෙයා මෙයාත් එක්ක ගියා. එතකොට 3ට 1 අනුපාතයක් හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැනම් මේක ගන්නත් බෑ. එහෙනම් මේකත් බෑ. ඊට පස්සේ මෙයාට එන්න මේ capital T capital T capital Y capital Y මුහුණුකරණය කරන්නේ කාත් එක්කද? simple T simple T capital Y capital Y එක්ක. capital Y simple Y එක්ක බලන්න. එතකොට මෙතන capital T capital Y එක ජන්මානුවයිනේ දරුවනේ. මේ පැත්තේ simple T capital Y එකක් simple T simple Y තව එකක්. ඒත් හම්බෙන්නේ දරුවෝ කී දෙනාද? 1යි 2යි. 3ට 1 අනුපාතයක් එනවද? 3ට 1 අනුපාතයක් එන්නේ නැහැ. එහෙනම් මේ පිළිතුර අපිට ගන්නත් බෑ. අන්න ඊට පස්සේ අපිට හම්බෙනවා අන්න එහෙනම් අපි තුන්වෙනි මුහුණුකරණය කරලා බැලුවා ඒක හරියන්නේත් නැහැ. අපි හතරවෙනි මුහුණුකරණයට යමු. මොකද්ද කියන්නේ? අපි මුහුණුකරණය කරනවා capital T simple T capital Y simple Y අනිත් එක්කෙන capital T simple T capital Y capital Y. එතකොට ඔය ජනකයෝ. ඒතර අපි ජන්මානුවර ගත්තයින් පස්සේ දේවා ඕගොල්ලෝ ලියලා ඉන්න ඕනේ නැහැ. ඒ හදලා බලන්න විතරයි තියෙන ටක් ගාලා අපිට මේ උත්තර පහෙන් කෝකද හරි කියලා බලා ගන්න. එතකොට මෙයාත් එක්ක යමු. capital T capital Y එකක්. මෙයාත් එක්ක යනවා. capital T simple Y තව එකක්. අන්න මෙයාත් එක්ක ගියා. මෙයාත් එක්ක ගියා. බලන්න අපිට හම්බෙනවා simple T capital Y අනිත් එක්කෙන simple T simple Y. මේ පැත්තේ අපිට හම්බෙනවා capital T capital Y අනිත් එක්කෙන simple T capital Y. දැන් අපි ඕක දාලා බලමු පනට් චතුරස්‍රයට දාලා බලමු. මෙන්න පනට් ස්ක්වයර් එක අපිට ඕන වෙනවා තීරු 1යි 2යි 3යි 4ක් ගමු මේ පැත්තට. මේ පැත්තේ ජන්මානු 4ක් තියෙනවනේ මේ. capital T capital Y එක capital T simple Y අනිත් එක simple T capital Y ඊළඟ එක. ඊට පස්සේ simple T simple Y. පහලට තියෙනවා අපිට capital T
කැපිටල් y සිම්පල් t කැපිටල් y බලන්න මේ. එතකොට මෙතනදී අපිට හම්බ වෙනවා කැපිටල් T කැපිටල් T කැපිටල් Y කැපිටල් Y. කවුද මේ? උස කහ. මේ කැපිටල් T කැපිටල් T කැපිටල් Y සිම්පල් Y උස කහ. මේ කැපිටල් T සිම්පල් T කැපිටල් Y කැපිටල් Y උස කහ. මේ කැපිටල් T සිම්පල් T කැපිටල් Y සිම්පල් Y උස කහ. මේ කැපිටල් T සිම්පල් T කැපිටල් Y කැපිටල් Y උස කහ. කැපිටල් T කැපිටල් T කැපිටල් Y සිම්පල් Y උස කහ. මේ බලන්න. ඊට පස්සේ අපිට හම්බ වෙනවා සිම්පල් T සිම්පල් T කැපිටල් Y කැපිටල් Y. කවුද? මිටි කහ. සිම්පල් T සිම්පල් T කැපිටල් Y සිම්පල් Y. කවුද? මිටි කහ. එතකොට අපිට බලන්න මොනවද ලැබෙන්නේ කියලා. උස කහ කීයක් අපිට හම්බ වෙනවද? 1 2 3 4 5 6. 6යි. මිටි කහ 1 2. එතකොට අන්න මේ කැපෙනවා 1 3. එහෙනම් අපිට හම්බ වෙනවා අනුපාතය 3ට 1යි. ඒ කියන්නේ අන්න මෙයාගෙන් 75ක් හම්බ වෙනකොට මෙයාගෙන් 25ක් හම්බ. පැහැදිලිද? අන්න එහෙනම් අපිට හම්බ වෙන ඔන්න නිවැරදි පිළිතුර විදියට අපිට හම්බ වෙනවා. මේ විදියට හදලා පෙන්නන්න ඕන. හදලා පෙන්නන්න නෙවෙයි දරුවෝ, හදලා බලන්න වෙනවා. හැබැයි ඔබට ලැබිලා තියෙන්නේ මිනිත්තු 2ක කාලයක්. මේ මිනිත්තු 2ක කාලය ඔබ ඉතුරු කරගන්න වෙනවා. මෙන්න මේ වගේ ඒවා. මේ බලන්න. ප්‍රශ්න දීලා තියෙන්නේ කහ බීජ දරන උස ශාක දෙකක් මුහුන් කළ විට ප්‍රජනිතයේ 75ක් කහ බීජ දරන උස ශාක විය. ඉතිරි 25ක් කහ බීජ දරන මිටි ශාක විය. ජනකයින්ගේ ප්‍රවේණි දර්ශ. එතකොට ටක් ගාලා පුළුවන් වෙන්න ඕන මේ මෙහෙම එකක් නෙවෙයි. ඒක එන්න බෑ. දෙවෙනි එක අන්න අපි බැලුවා මොකද ඒවා සරල මුහුන් කරන යන එක වෙන්නත් බෑ. තුන්වෙනි එක ඒක වෙන්නත් බෑ. පැහැදිලිද? එහෙනම් අපිට පිළිතුර විදිහට අපි ගත්තේ අන්න උත්තරේ 7. හැබැයි ඒකට ඉතින් අපිට ටිකක් වෙලා ගියේ මෙන්න මේ මුහුන්කරණය කරලා බලන්න. ඒක මේ පනට් කොටුවක්ම ගහලා ගන්න. පනට් කොටුවක්ම ගහලා ගන්න. එහෙම නැතුව මේ විදියට ගන්න යන්න එපා. එතකොට ඕක පැටලෙන. මේ බලන්නකො අපි ඕක මේ විදියට ලියන්න ගියොත් එහෙම අපි ගන්නකෝ අන්න ජන්මානු වර්ග මේ පැත්තේ 4ක් තියෙනවා. කැපිටල් T සිම්පල් T කැපිටල් Y සිම්පල් Y. මේක පැත්තේ තියෙන්නේ කැපිටල් T සිම්පල් T කැපිටල් Y කැපිටල් Y. අන්න මේ බලන්න. කැපිටල් T සිම්පල් T කැපිටල් Y සිම්පල් Y. අනිත් පැත්තේ තියෙන්නේ කැපිටල් T සිම්පල් T කැපිටල් Y කැපිටල් Y. මේ කියන්නේ ජනකයෝ. මෙන්න ජනකයි. එතකොට මේ ජන්මානු. එතකොට අපි ජන්මානු ගන්නවා කැපිටල් T මෙන්ඩල්ගේ දෙවන නියමයෙන් අපි කියන්නේ එකක් කැපිටල් T සිම්පල් Y සිම්පල් T කැපිටල් Y අන සිම්පල් T සිම්පල් Y. මේ පැත්තේ කැපිටල් T කැපිටල් Y සිම්පල් T කැපිටල් Y.
ඔන්න ජන්මානු ටික මෙන්න ඊළඟ පරම්පරාව මේ F එක මං කියන්නේ මෙන්න මේක මෙහෙම ගන්න යන්න එපා මේකෙදි පැටලෙනවා ඕගොල්ලන්ට කැපිටල් T කැපිටල් T කැපිටල් Y කැපිටල් Y යන්න පැහැදිලි තුන මෙයා එයත් එක්ක ගියා මෙයා මෙයත් එක්ක ගියා ඊට පස්සේ පැහැදිලිද මේ බලන්න එතකොට මෙයා මෙයත් එක්ක ගියා එකක් ගත්තා මෙන්න ඊට පස්සේ මෙයා මෙයත් එක්ක යනු ඊට පස්සේ මෙයා මෙයත් එක්ක යනු මෙයා මෙයත් එක්ක යනු මෙයා මෙයත් එක්ක යනු අන්න වැඩේ මක් වෙනවද පැටලෙන ඔබට ඕක පැටලෙන මේක පැටලුනොත් අන්න උත්තරේ ගනිද්දි ගැටලු ඇති වෙන හින්දා මම යෝජනා කරනවා මේ ක්‍රමේ යන්න එපා මේකේ යන්න එපා අපි පාවිච්චි කරමු මේකට පනට් ස්ක්වයර් එක පාවිච්චි කරමු ආන්න අපි ගමු ඔකට පනට්ගේ චතුරස්‍රය ඒක ගත්තයින් පස්සේ අපිට වැඩේ පහසු වෙනවා අපිට පැටලෙන්නේ නැහැ අපි මේ ජන්මානු හතර අන මේ පැත්තට ගත්තම මේ තියෙන ජන්මානු ටික මේ ජන්මානු ටික මේ පැත්තට දැම්මා මේ ජන්මානු දෙක මේ පැත්තට ගත්තා අන්න ජනිතයෝ ටික අරගත්තා එතකොට අපිට වරදින්න තියෙන ඉඩකඩ අවම කරගන්න පුළුවන් පැහැදිලිද අන්න එහෙමනම් ඔන්න අපි උත්තරේ ගත්තා 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 අන්න මේවා කාලේ ඉතුරු කරගන්න උත්සාහ කරන්න මේ ටිකක් කල්පනාවෙන් ටට්ටක් ගාලා ගන්න පුළුවන් ටික අයින් කරලා දාන්න මේක වෙන්න බෑ ආන්න ඊට පස්සේ ටිකක් සංකීර්ණ එකක් අපි ලියන්න කාලේ ඉතුරු කරගන්න ඕන මේ වලින් අර අන්න අපි අතිරේක කාලයක් අරගෙන මේවලට වැඩි කාලයක් ගත කරන්නේ නැතුව ටට්ටක් ගාලා බලලා අයින් කරලා මේවා එකක් ආපුවාම ඒක ලියන්න අපි කාලය ඉතුරු කර ගැනීම සිද්ධ කරගන්න වෙනවා යන්න ඊළඟ ප්‍රශ්නෙට හිමොෆීලියාවෙන් පෙළෙන පිරිමියෙකු හා වාහක ගැහැණියක අතර විවාහයෙන් නිරෝගී පිරිමි දරුවෙකු ලැබීමේ ප්‍රතිශතය වන්නේ ගාන කියවන් හිමොෆීලියාවෙන් පෙළෙන පිරිමියෙකු හා වාහක ගැහැණියක අතර විවාහයෙන් නිරෝගී පිරිමි දරුවෙක් ලැබීමේ ප්‍රතිශතය වන්නේ අපි හදලා බලමු අපෙන් කියන්නේ හිමොෆීලියාවෙන් පෙළෙන පිරිමියෙකු අන්න එතකොට මෙන්න ජනකයි මෙන්න ජනකයි හිමොෆීලියාවෙන් පෙළෙන පිරිමියෙකු හා වාහක අන්න එතකොට රෝගී පිරිමියෙක් මුහුණුකරණය කරලා තියෙන්නේ වාහක ස්ත්‍රිය එතකොට රෝගී පිරිමි කියලා කියන්නේ අපි දන්නවා X වර්ණ දේහ මත සිම්පල් H නිලී නැලීලයක් තමයි රෝගයට හේතු වෙන්නේ. පිරිමි හින්දා XY වර්ණ දේහ තියෙන. වාහක ස්ත්‍රියක් මේ වාහක ස්ත්‍රියක් කියලා කියන්නේ X වර්ණ දේහ මත අනයට තියෙනවා කැපිටල් H. ඒ වගේම අනිත් X වර්ණ දේහ මත සිම්පල් H තියෙන. වාහක ස්ත්‍රිය. දැන් අපි ජන්මානු අරගෙන බලනවා. ජන්මානු අරගෙන බලනු අන්න X සිම්පල් H තියෙනවා මේ Y මේ X වර්ණ දේහ මත කැපිටල් H තියෙනවා මෙයාගේ X වර්ණ දේහ මත සිම්පල් H තියෙනවා ඔන්න ජන්මානු
දැන් අපි ජන්මානු සංයෝජනය කරන්නයි හද. බලන්න. මෙන්න ජනිතයි. මෙයා මෙයත් එක්ක යනවා මේ ඩිම්බය මේ සුක්‍රාණුවත් එක්ක ගියයින් පස්සේ XH තියෙනවා X capital H තියෙනවා. කවුද මේ ලැබිලා තියෙන්නේ? X වර්ණ දේහ මත විෂම යුග්මකව තියෙන. එහෙනම් මේ වාහක ස්ත්‍රී අන්න වාහක ගැහණු දරුවෙක් ප්‍රතිඵල වේ. අපි ඒක දාමු වාහක ගැහණු කිය. ගැහණු දරුවෙක් ප්‍රතිඵල වේ. මෙයත් එක්ක යනු X H පැහැදිලිද? එතකොට මේ කලාතුරකින් හම්බෙන එකක් රෝගී ගැහණු. ඊට පස්සේ මෙයත් එක්ක යනු X වර්ණ දේහ තියෙනු එක මත කැපිටල් H තියෙනු Y වර්ණ දේහය තියෙනවා. කවුද මේ? නිරෝගී පිරිමි දරුවෙක් හම්බෙනවා. මෙයත් එක්ක යනු X වර්ණ දේහ තියෙනු එක මත මම මේ ටික වෙන් කරලා දාන්න. බලන්න X වර්ණ දේහ මත සිම්පල් H ඇලීලේ තියෙනවා Y තියෙනවා. කවුද මේ? මෙයා රෝගී පිරිමි. අන්න ලැබෙනවා රෝගී පිරිමි දරුවෙක් ලැබෙන. අන්න අපිට දරුවෝ 4 දෙනෙක් හම්බෙනවා. මොකද්ද මුහුන් කරන්නේ? රෝගී පිරිමි කෙනෙක් හා වාහක ස්ත්‍රියක්. රෝගී පිරිමි කෙනෙක් හා වාහක ස්ත්‍රියක් ලැබෙන දරුවෝ වාහක ගැහණු දරුවෝ ඉන්නෝ. අන්න අපිට හම්බෙන කලාතුරකින් හම්බෙන මේ රෝගී ගැහණු දරුවෝ ඉන්නෝ. මේ නිරෝගී පිරිමියයි ඉන්නෝ. ඊට අමතරව රෝගී පිරිමියයි. 4 දෙනෙක් අපිට හම්බෙලා තියෙනවා. අපෙන් ප්‍රශ්නය අහන්නේ මොකක් කියලාද? නිරෝගී පිරිමි දරුවෙකු ලැබීමේ ප්‍රතිශතය. නිරෝගී පිරිමි දරුවෙකු ලැබීමේ ප්‍රතිශතය මේ බලන්න. එතකොට නිරෝගී පිරිමි දරුවෙක් මේ දරුවෝ කී දෙනාද? දරුවෝ ඔක්කොම 4 දෙනයි. නිරෝගී පිරිමි දරුවෙක් ලැබීමේ සම්භාවිතාවය නම් 4න් 1යි. පැහැදිලි? ඒතර සම්භාවිතාවය 4න් 1යි කියලා කියන්නේ අන්න අපෙන් අහන්නේ ප්‍රතිශතය. එතකොට 4න් 1යි කියලා කියන්නේ ප්‍රතිශතය අපිට හම්බ වෙනවා කීයයි කියලාද? ප්‍රතිශතය 25%. පැහැදිලිද? එතකොට ඕගොල්ලෝ ලියලා බලන්න ඕන මේ මුහුන් කරණය මේ මම ලියපු විදියටම ලියලා ඊට පස්සේ දරුවෝ 4 දෙනා අරගෙන ඊට පස්සේ මක් කරන්න ඕනද? නිරෝගී පිරිමි දරුවෙක් ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. ඒතර ප්‍රතිශතයක් විදිහට ගත්තාම 4න් 1යි කියලා කියන්නේ අන්න 25%. පැහැදිලි? 25යි 50යි 75යි 100. එහෙම නෙවෙයි. එහෙනම් 25%ක් කියලා අපිට උත්තරේ හම්බ වෙනවා. එහෙනම් 24 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 2. පැහැදිලිද? යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. දෙමව්පියන්ගේ රුධිර ඝන විෂම යුග්මක වන අතර එතකොට ඒකේ කියනවා දෙමව්පියන්ගේ රුධිර ඝන විෂම යුග්මකයි. එතකොට එහෙම කියපු ගමන් අපේ මතකෙට එන එකක් තමයි මොකද අන්න සමයුග්මක අයත් ඉන්න පුළුවන් විෂම යුග්මක අයත් ඉන්න පුළුවන්. පැහැදිලි? විෂම යුග්මක වන අතර
පියාගේ රුධිර ගණය B හා මවගේ රුධිර ගණය A වේ. දෙමව්පියන් හට අසමනි වූ දරුවන් ලැබේ. අසමනි වූ දරු දෙදෙනාගේම රුධිර ගණ AB වීමේ සම්භාවිතාවය කීයද කියලා අහන්න. පැහැදිලිද? එතකොට මෙතනදී සිද්ධි දෙකක් එකට සිද්ධ වෙනවා. මොකද ලැබෙන්නේ? සමනි වූ දරුවෝ හම්බ වෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? අසමනි වූ දරුවෝ හම්බ වෙනවා. හැබැයි එකපාර හම්බෙන්නේ. අසමනි වූ දරුවෝ හම්බ වෙනවා. එතකොට අන්න ඒ දරුවෝ දෙන්නටම ඒ දරුවෝ දෙන්න අසමානයි. හැබැයි ඒ දරුවෝ දෙන්නටම AB රුධිර ගණය ලැබීමේ සම්භාවිතාවය කීයද කියලා අහන්න. ඉතින් ඔහොම ප්‍රශ්නයක් දුන්නාම ඕක 3-4 වතාවක් කියව. දැන් මම මේ කියවනවා වගේ මම මේ ප්‍රශ්නවලදී මම බොහෝ වෙලාවට ඔබට ආදර්ශයෙන් මේක කරලා පෙන්නනවා. ප්‍රශ්නේ 3-4 වතාවක් කියව. පැහැදිලි? එතකොට අපිට මේකේ අන්න පොඩි මගක් පෑදෙනවා. මේක ලියාගෙන යන්න පුළුවන් මගක් පෑදෙනවා. එතකොට ඒක දිගේ අපිට මේකට උත්තරයක් හොයන් යන්න පුළුවන්. ඒත් මේකේ පොඩි පොඩි රහස් තැන් තියෙනවනේ. මේ නිකන් අහන්නේ නැහැ. මොකද්ද කියන්නේ? දෙමව්පියන්ගේ රුධිර ගණ විෂම යුග්මකයි. එතන තියෙනවා පුංචි රහසක්. හේතුව ඇයි? අපි දන්න එකක් තමයි රුධිර ගණ. ඒ රුධිර ගණේ ගන්නකො. පැහැදිලි? ඒ රුධිර ගණේ ගන්නකො. ඒ රුධිර ගණේ ගත්තොත් අන්න මේ ඒ රුධිර ගණය මෙහෙම වෙන්නත් පුළුවන්. IA. එතකොට ඒක සමයුග්මක රුධිර ගණයක් වෙනවා. ඇලීල පිහිටන්නේ සමයුග්මකව. එතකොට විෂම යුග්මකයි කියන්නේ IA සිම්පල්යි. B රුධිර ගණය දැන් මේක ඕගොල්ලන්ට දැන් කටපාඩම්. IB එක සමයුග්මකයි. ගානේ කියනවා නම් මෙහෙම ගන්න කියලා අපි ගන්නවා එහෙම. අපිට ගොත් එහෙම B රුධිර ගණයේ තියෙන එක්කෙනෙක් විෂම යුග්මකයි කියලා නම් B සිම්පල්. පැහැදිලි? ඒතර AB රුධිර ගණය කොහොමදත් ඉතින් අපිට හම්බෙන්නේ IA IB කියලා නේ. අතර අපේ ගැටලුවේ දීලා තියෙන්නේ මොකක් කියලාද? දෙමව්පියන්ගේ රුධිර ගණ විෂම යුග්මක වන අතර පියාගේ රුධිර ගණය B හා මවගේ රුධිර ගණය A වේ. එහෙනම් ඉතින් අපි මුහුණුකරණය කරලා බලමු විෂම යුග්මක දෙන්නෙක් කරා. දැන් විෂම යුග්මක කියන එක පිළිබඳව අදහස පැහැදිලි. එහෙනම් අපි යමු මුහුණුකරණයට. මෙන ජනකයි. කවුද ජනකයෝ දෙන්න? අපිට ගාන කියනවා පියාගේ රුධිර ගණය B. පියා B. මව පැහැදිලි? මවගේ රුධිර ගණය A. හැම තිස්සෙම ලියන්න. නිකන් බලන්න එපා. නිකන් ගාන කියවල මේ උත්තර ගන්න try කරන්න එපා. එන්නේ නැහැ එහෙම. හැම තිස්සෙම ලියලියා බලන්න. ලියලියා බලන්න. එහෙම ලියනකොට අපිට මතක් වෙනවා අපි ඉගෙන ගත්ත කාරණා. එතකොට වඩා ලේසියෙන් මක් කරගන්න පුළුවන්ද? අන්න පිළිතුරක් හොයා ගන්න පුළුවන්. එතකොට ඔන්න දැන් පියා B රුධිර ගණය හැබැයි එයා විෂම යුග්මක B. එහෙනම් කොහොම එක්කෙනෙක්ද තියෙන්නේ? IB සිම්පල් I කියන ඇලීල රටාව තියෙන්නේ. මවත් එහෙමයි. ඒ රුධිර ගණය හැබැයි විෂම යුග්මකයි. IA සිම්පල් I තියෙන්නේ. එහෙනම් අපි ජන්මාණු අරගෙන දරුවෝ රුධිර ගණ කොයි වගේද කියලා හොයලා බලමු. මේ එහෙනම් මෙන්න ජන්මාණු එකක් IB අනික සිම්පල් I මේ පැත්තේ IA අනික සිම්පල් I. එතකොට අපිට දරුවෝ හම්බ වෙනවා. අන්න අපි ගන්නවා ජනිතයින් මෙයාත් එක්ක යනවා IB මෙයාත් එක්ක යනවා කවුද එන්නේ IA IB. ඉතින් අපි යා ලියනකොට
ලියමු කොහොම එකක් වෙන්නද අපි ලියමු මොකක් වෙන්නද මේ අර පිළිවෙලටම ලියමු එතකොට වැඩි ලස්සනයි කවුද IA IB ඒක එහෙම ලියන්න ඕනද IA IB පැහැදිලි ඒක දෙපැත්ත මාරුනට ප්‍රශ්නයක් නැහැ හැබැයි ඉතින් වඩා හොඳයි මෙහෙම ලියන එක මොකද්ද ලැබෙන්නේ අන්න IA IB මොකද්ද ලැබෙන්නේ රුධිර ගණය AB රුධිර ගණය අන්න ඊට පස්සේ මෙයාත් එක්ක IB සිම්පල් ලයි පැහැදිලිද මොකක්ද හම්බෙන්නේ B රුධිර ගණය මෙයාත් එක්ක බලන්නකො ඒකේ තියෙන සිම්පල් ලයි IA නේ ඉතින් අපි ඔක ලියනකොට ලියන්නේ කොහමද IA සිම්පල් ලයි මොකද්ද රුධිර ගණය A රුධිර ගණය ඊට පස්සේ මෙයාත් එක්ක ගියාම සිම්පල් ලයි අපිට හම්බ වෙනවා O රුධිර ගණය. එතකොට ඔන්න අපිට හම්බ වෙනවා රුධිර ගණ වර්ග කීයක් හම්බ වෙනවද මෙතන? රුධිර ගණ වර්ග 4යි. පැහැදිලි. එතකොට මේ 4න් එකක් O රුධිර ගණය. 4න් එකක් A රුධිර ගණය. 4න් එකක් B රුධිර ගණය. AB රුධිර ගණය 4න් එකයි. දැන් එන්න ඔන්න අපි මොහුකරණය කළා අවසන්. දැන් ගානට එන්න. ගාන කියන්නේ දෙමව්පියන්ගේ රුධිර ගණ විෂම යුග්මක වන අතර පියාගේ රුධිර ගණය B හා මවගේ රුධිර ගණය A වේ. මෙම දෙමව්පියන් හට අසම නිවුන් දරුවන් ලැබේ. අසම නිවුන් දරු දෙදෙනාම AB රුධිර ගණය වීමේ සම්භාවිතාවය කීයද? දැන් බලන්න එක දරුවෙක් AB වීමේ සම්භාවිතාවය මෙයා AB වීමේ සම්භාවිතාවය 4න් එකයි. පැහැදිලි. එහෙනම් මේ සිද්ධි දෙකක් එකට වෙන්න ඕන. දැන් මේ රුධිර ගණය AB වෙලා එක දරුවෙක් අනිත් දරුවා B වීම නෙවෙයිනේ. A වීම එහෙම නෙවෙයි. මේ රුධිර ගණයම තියෙන තවත් එක්කෙනෙක් ලැබෙන්නේ. පැහැදිලි. එහෙනම් මෙතනදී එකට සිද්ධ වෙනවා සිද්ධි දෙකක්. එහෙනම් මේ AB ලැබීමේ සම්භාවිතාවය අපෙන් අහුවනම් මේ නිවුන් කියලා කොටසක් එල්ලන්නේ නැතුව මෙන්න මේ කොටස නැතුව තිබුණා නම් අන්න නිවුන් දරුවෝ කියලා තිබුණ නැත්නම් සම්භාවිතාවය 4න් එකයි. හැබැයි ඔතනදී නිවුන් දරුවෝ දෙන්නෙක් හම්බෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අන්න AB ලැබීමේ සම්භාවිතාවය 4න් එකයි. ඊට පස්සේ AB ආපහු අර දරුවෝ දෙන්නෙක් කියලානේ කියන්නේ. අසම නිවුන් දරුවෝනේ. එහෙනම් ඒක බලන්න. එහෙනම් ඒකෙදී ඔන්න 4න් එකයි. එහෙනම් කීයද වෙන්නේ? අපිට හම් වෙනවා 16න් 1. එතකොට අපේ ගාණය අහන්නේ මොකක් කියලාද? ගාන කියන්නේ AB වීමේ සම්භාවිතාවය කීයද? ඒක ප්‍රතිශතයක් විදිහට උත්තර දීලා තියෙන්නේ බලන්න. ප්‍රතිශතයක් විදිහට උත්තර දීලා තියෙන්නේ. එහෙනම් මේක සම්භාවිතාවය 16න් එකයි. එහෙනම් ඉතින් ඔක ප්‍රතිශතයක් කිරීම සඳහා අපි මේක වැඩි කරනවා 100. එහෙනම් සමානයි 100 බෙදීම 16. පැහැදිලි. එතකොට අපිට 100 බෙදන්න තියෙන්නේ 16. එතකොට 100 16න් බෙදුවයින් පස්සේ අන්න අපිට හම්බ වෙනවා 6.0. එහෙමනේ යන්නේ නේ. එහෙනම් බලන්න පිළිතුර කීයද එන්නේ කියලා. කීයයි කියලා දෙන්නේ. අපිට හම්බ වෙනවා 6.0
සුළු කරලා ගත්තයි පස්සේ 6.2 පැහැදිලිද? එහෙනම් ඔන්න උත්තරේ අපිට හම්බ වෙනවා කීයයි කියලාද? 6.25 පැහැදිලිද? එහෙනම් ඔන්න 25 වෙනි ප්‍රශ්නෙට හොඳ ප්‍රශ්නයක්. චුට්ටක් හිතන්න තැනක් තියෙනවා. එච්චරයි. ගැඹුරු කාරණාවක් නැහැ. දෙව් ජාතිය ප්‍රශ්නයක් අපිට දුන්නොත් ආපහු වඩා ලේසියෙන් මක් කරගන්න පුළුවන්ද? ඉවර කරගන්න පුළුවන්. ඒ දාන්න අපිට උත්තරයක් හම්බ වෙනවා. උත්තරේ 6.25. පැහැදිලිද? රයිට්. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නේ නැවත හමුවෙමු.